අද අපිට තියෙන්නේ 7 වසරේ පළවෙනි පාඩම. ඒ කියන්නේ සමමිතිය. අපි කලින් අවුරුද්දේ කතා කරා සමමිතිය කියන්නේ කොයි වගේ එකක්ද කියලා. අපි කලින් අවුරුද්දේ කතා කරා සමමිතිය කියන්නේ කොයි වගේ එකක්ද කියලා. සමමිතිය කියන්නේ පුතේ මොකක් හරි තල රූපයක් ගත්තාම ඒ තල රූපේ මොකක් හරි අක්ෂකින් නැවුවාම ඒ කියන්නේ දැන් මේ ටියුට් එක කියලා හිතන්න. මේ ටියුට් එක අපි මෙන්න මෙතනින් නමනවා. හරි නේද පුතා? එතකොට හරියටම එක මතයක හිටිනවා. මෙන්න මේම හරියටම එක මතයක හිටින විදියට යම් කිසි අක්ෂයකින් නවන්න පුළුවන් නම් අපි මේ අක්ෂයට කියනවා පුතේ සමමිති අක්ෂය කියලා. එහෙම සමමිති අක්ෂයක් තියෙනවා නම් මොකක් හරි තල රූපයකට අපි එයාට කියනවා අපි ඒක ගිය අවුරුද්දේ ඉගෙන ගත්තා ද්විපාර්ශවික සමමිතියක් සහිත මොකක් සහිතද ද්විපාර්ශවික සමමිතියක් සහිත තල රූපයක් කියලා. ඉතින් මෙන්න මේ සමමිතික අක්ෂය ලකුණු කරනකොට අපි ඒක ලකුණු කරන්නේ කඩයිරකින්. අපි සමමිති අක්ෂය ලකුණු කරන්නේ පැටියෝ මොකෙන්ද? සමමිතික අක්ෂයක් හැම වෙලේම ලකුණු කරන්නේ කඩයිරකින්. හරියට මෙන්න මේ වගේ. මේ තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක්. මම මේකේ සමමිතික අක්ෂ ලකුණු කරනවා. මට පුළුවන් මෙතනින් හරියටම නවන්න. නේද? ඒ වගේම මට පුළුවන්කමක් තියෙනවා මෙතනිනුත් නවන්න. නේද? මෙන්න මේ විදියට මේ අක්ෂ දෙකෙන් තමයි පැටියෝ අපිට පුළුවන් වෙන්නේ ඍජු කෝණාශ්‍රය එක මත එක සමපාත වෙන විදිහට පැහැදිලිද? ඍජු කෝණාශ්‍රය එක මත එක සමපාත වෙන විදිහට හදා ගන්න. එතකොට මෙයාට සමමිතික අක්ෂ කීයක් තියෙනවා කියලාද කියන්නේ? මෙයාට තියෙන්නේ සමමිතික අක්ෂ දෙකක්. ඇයි? එක මත එක හරියටම උඩින් තියලා නමන්න පුළුවන් තැන් මේකේ තියෙන්නේ දෙකක් හින්දා. එක මත එක තියලා හරියටම නමන්න පුළුවන් තැන් කීයද මේකේ තියෙන්නේ? එහෙම ඒවා දෙකයි අපිට මෙතනදී හම්බ වෙන්නේ. අන්න අපි ඒකින්ද මෙයාට කියනවා මොකක් සහිත කියලාද? ද්විපාර්ශවික සමමිතියක් සහිත තල රූපයක් කියලා. සමමිතික අක්ෂ ගාන කීයයිද? 2යි. මෙන්න මේවට කියන්නේ මොනවා කියලාද? සමමිති අක්ෂ කියලා. අපි චුටි නෝට් එකක් ලියමු. ටියුට් එක නැති පැටව දැනට තරු දාලා කොලේක ලියා ගන්න. අපි ලබන සතිය වෙනකොට ටියුට් ටික අරන් වැඩ ටික ඔක්කොම ඉවර කරගමු. හාද? හරි. මම ටියුට් ටික ආයතන වලින් ගිය සතියේ තිබ්බා. Zoom ළමයින්ට නම් මම ගිය සතියේ මොකද ලියාපදිංචි ඉවරුනේ ඊයේ හවස. ඒකෙන්ද. හරිනේ? ගන්නකො කොලයක් පෑනක්. හැමෝම කොලයක් පෑනක් අරගෙන ලියා ගන්න පළවෙනි පාඩම සමමිතියනේ ටියුට් එක තියෙන චුටිලා ඕනේ නැහැ. ටියුට් එක තියෙන පැටව ඕනේ නැහැ ලියා ගන්න. අනිත් අය කොලයක් අරන් ලියා ගන්න සමමිතිය. ටියුට් එක අච්චුපත නැති අයට සර් ලින්ක් එකක් එවන්නම් අච්චුපතක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්න. අච්චුපත නැති අයට සර් ලින්ක් ඒකත් එවන්නම්. පාඩම යන අතර ඒක වෙයි ඈ. කලබල වෙන්න එපා. පාඩම යන අතර Tamanට අච්චුපත ඕන වෙලාව වෙනකොට ඒක එවන්නම්. හරි? සූම් එකෙන් ආපු අයට ඇහෙන එකේ ප්‍රශ්නයක් තියෙනවද ලියන්න පටන් ගන්න කලින් කියන්න?
ඇහෙන එකේ ප්‍රශ්න තියෙනවද කාට හරි? කැඩි කැඩි ඇහෙන ඒවා? ඇහෙනවා මදි ඒවා? නැද්ද? chat එකට දාන්න chat එකට mic off කරාම. mic on කරන්න. තමන්ට කැඩි කැඩි ඇහෙන ප්‍රශ්න තියෙනවා නම් කියන්න. තියෙනවා නම් නැත්තම් ඕනේ නැහැ. තියෙනවා නම් කියන්න. තමන්ට කැඩි කැඩි නම් ඇහෙන්නේ කියන්න. හරි. ප්‍රශ්නයක් නැහැ. හොඳයි. අපි යනවා නෝට් එක ලියන්න එහෙනම්. මුලින්ම තරුවක් දාලා ලියා ගන්න මෙන්න මෙහෙම. තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ සර් කොහෙද ලියන්න ඕනේ ටියුට් එකේද? ඔව් ටියුට් එකේ අර තරු දාලා තියෙන තැන්වල ලියා ගන්න. තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එක මත එක සායි මුලින්දන් කියනකො සර්. තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙක සමපාත වන ලෙස කොටස් දෙකකට බෙදේ නම් සර් කොටස් දෙකකට බෙදේ නම් එය ද්විපාර්ශ්වික සමමිතික තල රූපයකි. එය ද්විපාර්ශ්වික සමමිතික තල රූපයකි.
ඊළඟ තරුව. ඊළඟ තරුවේ අපි ලියනවා පුතේ දැන් මේ නමන රේඛාව කියනවනේ. මෙයාට මොකක් කියලාද අපි කිව්වේ? අපි මෙයාට කියනවා සමමිති අක්ෂය කියලා. ලියා ගන්න ඊළඟ තරුවේ. එම නැමුම් රේඛාව එම නැමුම් රේඛාව එම සර් මොකක්ද ලියන්න ඕනේ? තරුවක් දාලා ලියා ගන්න ඊළඟට. එම නැමුම් රේඛාව එම නැමුම් රේඛාව සමමිති අක්ෂයක් සමමිති අක්ෂයක්. එතන සමමිතික කියලා ලියන්න එපා. සමමිති අක්ෂයක් ලෙස හඳුන්වයි. සමමිති අක්ෂයක් ලෙස හඳුන්වයි. හරි. ඔන්න අපි දෙකක් ලිව්වා. දැන් තුන්වෙනි එක මොකද්ද කියලා අපි අහගෙන ඉමු ලියන්න කලින්. පළවෙනි එක තමයි මෙන්න මෙහෙම නමන්න පුළුවන් නම් මෙයාට අපි කියනවා කෝවා ද්විපාර්ශවික සමමිති තල රූපයක්. මේ අක්ෂයට කියනවා කිව්වන වෙන සමමිති අක්ෂයක්. හා ඔයා මට කියන්න මේ සමමිතික අක්ෂකින් දෙපැත්ත හැඩය එක සමානයිද නැද්ද? සමමිති අක්ෂයෙන් මේ පැත්තයි මේ පැත්තයි හැඩයෙන් සමානද නැද්ද? සමානයි. සමානයි. ඒ වගේම පුතේ වර්ගඵලය ඒ කියන්නේ ඒ කොටුවේ සයිස් එක මේ පැත්තේ සයිස් එක මොකද වෙන්නේ? සමානයි. ඉතින් අපි කියනවා සමමිතික අක්ෂයෙන් දෙපැත්ත හැඩයෙන්ුත් සමානයි වර්ගඵලයෙන්ුත් සමානයි කියලා. ලියා ගන්න. සමමිති අක්ෂයෙන් දෙපස හැඩයෙන් හා වර්ගඵලයෙන් එම සමමිති අක්ෂයෙන් දෙපස හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වේ. හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වේ. හරිනේ. ඒකත් පෙනුණා නේද? හැඩේනුයි වර්ගඵලේනුයි මොකද්ද වෙන්නේ යාලා? එක සමාන වෙනවා. හැබැයි පැටව. මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මම ඒ දේ ඔයාලට කරලම පෙන්නන්න. චුට්ටක් ඉන්න.
මම ගන්නවා මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රාකාර කොලයක්. හරි. මේ ඍජු කෝණාශ්‍රාකාර කොලේ මට පුළුවන් මෙන්න මෙහෙම නවන්න. මේ නව මුල්ලක ඉඳලා තවත් මුල්ලකට නවන එකට මොකක්ද දන්නවද කියන්නේ? විකර්ණය කියනවා. එක මුල්ලක ඉඳලා තවත් මුල්ලකට මොකක් කියලාද දන්නවද කියන්නේ? විකර්ණය. කර්ණය නෙමෙයි මොකක්ද? විකර්ණය. හරි. මම පුතේ කරන්නේ දැන් මේ විකර්ණය ඔස්සේ නමාගෙන එයාගේ මේ විකර්ණය ඔස්සේ නමාගෙන කපන්න. දැන් ඔයාලට තේරෙනවා මේක සමමිතික අක්ෂයක්ද? දැන් මම මේ නවන එක සමමිති අක්ෂයක්. මේක සමමිති අක්ෂයක්ද? නැහැ සර්. නෑ. ඇයි එකමත් එක සමපාත උනේ නෑ? හැබැයි ඔන්න බලන්න වෙන දේ මම මේක ඔස්සේ මෙයාව කපා ගන්නම්. මේ අක්ෂය ඔස්සේ මෙයාව කපනවා. දැන් බලන්න. දැන් බලන්න. හපලා තිබ්බහම සමානයි. හැඩයත් සමානයි වර්ගඵලයත් මොකද වෙන්නේ? සයිස් එක සමානයි. එතකොට පුතේ අපිට කියන්න පුළුවන් කාගේ හරි සමමිතික අක්ෂයෙන් දෙපැත්තේ හැඩයයි වර්ගඵලයයි සමාන වෙනවා තමයි. හැබැයි හැඩයයි වර්ගඵලයයි සමාන වුණා කියලා සමමිති අක්ෂයක් වෙනවද? හොඳට මතක තියාගන්න. සමමිතික අක්ෂයක් නම් දෙපැත්තේ හැඩයයි වර්ගඵලයයි සමානයි. හැබැයි දෙපැත්තේ හැඩේ වර්ගඵලය සමාන වුණා කියලා හැම එක්කෙනෙක්ම සමමිති අක්ෂයක් වෙනවද? නෑ හැම කෙනෙක්ම සමමිති අක්ෂයක් වෙන්නේ නෑ නේද? දැන් මේක මෙහෙම තියෙනකොට බලන්න හැඩේ සමානයිනේ. වර්ගඵලයත් සමානයි. කෙනෙකුට කියන්න පුළුවන් මේ දෙපැත්තේ හැඩ වර්ගඵල සමානයි කියලා. හැඩ වර්ගඵල සමාන වෙලා විතරක් මදි. එකි මත එක සමපාත වෙන්නත් ඕනනේ. හැබැයි සමමිතික අක්ෂයකින් දෙපැත්ත නම් වැඩි මොකද වෙන්නේ? මේ බලන්න. සමමිතික අක්ෂයකින් දෙපැත්තේ නම් මොකද වෙන්නේ? හැඩයයි වර්ගඵලයයි කොහොමත් සමාන වෙනවා. හැඩයයි වර්ගඵලයයි කොහොමත් සමාන වෙනවා. හොඳයි. අපි ඒකත් ලියාගමු. යම් අක්ෂයක් ඔස්සේ නැමීමෙන් දෙපස කොටස් හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වුවද එක මතයක සමපාත නොවේ නම් ආයෙත් මුලින්ම කියලා බලන්න සර්.
මෙතන ඉඳලා ලියා ගන්න. එක මත එක සමපාත නොවේ නම් එක මත එක සමපාත නොවේ නම් එක මත එක සමපාත නොවේ නම් එම රේඛාව සමමිති අක්ෂයක් නොවේ. එම රේඛාව සමමිති අක්ෂයක් නොවේ. සමමිති අක්ෂයක් නොවේ. පැහැදිලිද චෝටි? පැහැදිලිද? සමමිතික අක්ෂයකින් දෙපැත්තේ අනිවාර්යෙන් එක මත එක සමපාත වෙන්නත් ඕන. හැඩයේ වර්ගඵලය සමාන වෙනවා මදි. හැබැයි හැඩයේ වර්ගඵලය සමාන වෙනවා. එහෙම වුණා විතරක් මදි. පැහැදිලිද? නේද? හොඳයි. නියමයි. ඔන්න දැන් අපිට අදහසක් තියෙනවා. මොනවද මේ සමමිතික අක්ෂ? ටියුට් එකේ තියෙනවා. ඔයාට රූපයක් දීලා ඔයාට ටියුට් එක නැත්තම් තාම ඔයාට පුළුවන් ඒ රූප හතර ඔයාගේ පොතේ ඇඳගෙන සමමිති අක්ෂ අඳින්න. මේ රූප හතර ඔයාගේ පොතේ ඇඳගෙන ටියුට් එක දැන් හම්බෙලානේ තියෙන PDF එක හරි. නේද? මේක ඇඳගෙන ඔයාට පුළුවන් සමමිති අක්ෂ අඳින්න. පටන් ගමු. ටියුට් එක තියන අය ඒක අඳින්න. ටියුට් එක තියන අය ඒක අඳින්න. ටියුට් එක නැති අය රූප අඳින්න. හරිද? ඊට පස්සේ සර් ඇඳලා පෙන්නන්න. ඔයාලා දැන් කරන්න පැටියෝ. රූපය ඇඳලා සමමිතික අක්ෂය අඳින්න.
හරි නේද? දැන් මම අඳින්න හරි වැටියෝ. ඔන්න මම ඒවා ඇඳලා පෙන්නනවා. හා බලන්න. ඔයාට ඒ ටික පුළුවන්ද කියලා, ඔයා හිතපැඩි මොකක් හරි වෙනසක් තිබ්බද කියලා. පළවෙනි එක නම් සර් කලින් ඇඳපු එක නේද තිබුණේ. ඒකෙන් ඉඳලා ඒකේ ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. මුලින්ම තිබ්බේ ඍජුකෝණාශ්‍රයක්. ඔන්න ඔහොමයි තියෙන්නේ. වෘත්තයට සමමිතික අක්ෂ අනන්ත ප්‍රමාණයක් තියෙනවා. ඔක්කොම ඕක අඳින්න පුළුවන්ද? බෑ. ටිකක් අඳින්න තියෙනවා. ඕන තරම් අඳින්න පුළුවන්. වෘත්තයට සමමිතික අක්ෂ කීයද කියලා විභාගයේ දෙහොත් කොච්චරද? අපිරිමිතයි. අනන්තයි. අපිරිමිතයි කියන්නේ ප්‍රමාණයක් නැහැ කියලා කියන්නත් පුළුවන්. අනන්තයි කියලා කියන්නත් පුළුවන්. සර් සර් විභාගෙදී වෘත්තයක් දීලා ඒකේ සමමිතික අක්ෂාන් ඉන්න කිව්වොත් මොකද කීපයක් අඳින්න. ඒත් කීපයක් අඳලා යටින් ලියන්න අපිරිමිතයි කියලා ලියන්න. සමමිතික අක්ෂ ගන්න අපිරිමිත වේ කියලා ලියන්න. සාමාන්‍ය වෘත්ත වගේ විභාගෙදී අඳින්න වාට දෙන්නේ නැහැ. මෙයාගේ නම් කීයයිද? හතරක් තියෙනවා. ත්‍රිකෝණය මේ ත්‍රිකෝණය වලට පේනවා පාද සමානයි කියලා. පාද සමානයි නම් පැටියෝ. හොඳට මතක තියාගන්න. පාද ඔක්කොම සමානයි නම් සමමිතික අක්ෂ කීයක් තියෙනවද දන්නවද? 3ක් තියෙනවා. පාද දෙකක් විතරක් සමාන ත්‍රිකෝණයක් නම් එකයි තියෙන්නේ. එක පාදයක්වත් සමාන නැති ත්‍රිකෝණයක් නම් එකක්වත් නැහැ. එතකොට ත්‍රිකෝණයකට සමමිතික අක්ෂ කීයද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද අපිට විභාගෙට? බෑ. අපිට අහන්න පුළුවන් මොකද්ද? සමපාද ත්‍රිකෝණයකට සමමිතික අක්ෂ 3යි. සමදින නේද? දෙන්නෙක් විතරක් සමාන වෙන පාද දෙකක් සමානයි නම් එකයි. එකක්වත් නැත්තම් නෑ. ඒකට විභාගෙදී අහන්න බෑ ඍජු කෝණාශ්‍රයකට කීයද? සමචතුරාශ්‍රයකට කීයද? වෘත්තයකට කීයද කියලා අහන්න පුළුවන්. හැබැයි ත්‍රිකෝණයකට කීයද කියලා අහන්න බෑ. මොකද ත්‍රිකෝණය එයාගේ ස්වභාවය අනුව වෙනස් කරගන්නවා සමමිතික අක්ෂ ගාන. නේද? දැක්ක නේද ඒක? හරි. අච්චුපතට යන්න. අපි පන්තියේදී අච්චුපතත් කරනවා. අච්චුපතේ පන්තියේ කරන්න පුළුවන් ඒවා අපි කරනවා. හා පළවෙනි එක. ඒකේ උත්තර ලියන්නත් ටියුට් එකේ හිස් තැනක් තියෙනවා. ඔයා ප්‍රශ්නේ රූප අඳින්න ඕනේ නැහැ. එකයි එක අභ්‍යාසය කියලා ලිව්වා. අංක 1 දැම්මා. ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? ද්විපාර්ශ්වික සමමිතිය අක්ෂ නිවැරදිව තියෙන අයව තෝරන්නලු. ඒ වගේ අකුරු ලියන්නලු. ඔයා ලියන්න Aද Bද Cද Dද හරි ඒවා විතරක් ලියන්න පොතේ. හරිද පුතේ? හරි ඒ වගේ ලකුණු අකුරු ලියන්න. මට තාම පොත් හම්බුණා හැබැයි මට ඒක ගන්න බැරි වුණා. හරි හොඳයි. අච්චුපත නැති වැටව. මං හැමෝටම ගෲප් වලට අච්චුපත දාන්නම්. මට තප්පරයක් දෙන්න. මං ගෲප් වලට අච්චුපත දාන්නම්. අච්චුපතේ PDF එකේ link එක. ඔයාලට ඒකෙන් download කරගන්න වෙන්නේ හැබැයි දැන්ට නම්. සර් එතකොට ඔය අච්චු පොත බලාගෙන මේ ටියුට් එකේද ලියන්න ඕනේ?
ඔව්. ටියුට් එකේ හරි තමන්ගේ ලියන පොතේ හරි ලියන්න. නැත්තම් මම ඩවුන්ලෝඩ් කරලා මේවා මම ඩවුන්ලෝඩ් කරලා එවන්නම්. ඔයාලට ලේසි වෙයි ඒක. විනාඩියක් දෙන්න මම ඩවුන්ලෝඩ් කරලා මේවන්නම් ඒක. අභ්‍යාස කරන්න ඕනේ පොතේ නේද? ඔව් පොතේ සමහර අභ්‍යාස කරන්න ටියුට් එකේ ඉඩ දීලා තියෙනවා චූටි. දැන් මේ පාඩමේ නම් අභ්‍යාස කරන්න දීලා තියෙනවා. අංක 1 දාලා හිස්තැනක් දාලා තියෙනවනේ. සර් එතකොට මේ කරන්නේ ටියුට් එකේද? ඔව්. මම ලින්ක් එක දාන්නම් දැනට. මම ඊට පස්සේ අච්චුපත ඩවුන්ලෝඩ් කරලා දාන්න මගේ ස්ලෝ ඉන්ටර්නෙට් මං හිතන්නේ. හරි. ඔන්න ලින්ක් දැන් එනවා. ඔව්. සර් 1 අභ්‍යාසය 1 2 දෙකම කරන්න ඕනේද? පළවෙනි ගාන කරන්නකො දෙවෙනි එක එපා. පළවෙනි ගාන විතරක් කරන්න. දෙවෙනි ගාන කරන්න බෑනේ දැන් අපිට. පළවෙනි ගාන කරන්න චුටි දැන්. ලින්ක් ඇවිල්ලා ඉතින් ඔයාලගේ ගෲප් වලට ඔයාලට ආවොන්න. නැත්තම් කියන්න. අච්චුවතාවේ නෑනේ සර්. ඒක ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා දැන්ට. මම ඩවුන්ලෝඩ් කරලා එවන්න බලන්නම්. චුට්ටකින් මම ඩවුන්ලෝඩ් කරලා බලන්නම්. ආපු නැති අය තමන්ට තාම අච්චුපත ආපු නැති අය මට දාන්න. ආවේ නැහැ කියන එක. අද මොකද දන්නේ හරි ස්ලෝ ඉන්ටර්නෙට් එක. මුල් දවසේ මේ වගේ පොඩි පොඩි තාක්ෂණික ප්‍රශ්න එයි අපිට. අච්චු පොත් ටික ගත්තාම හරි නේද ඒක? කොහොමත් ඔයාලට ගන්න ඕනේ චුටි එක. හරි මට ඩවුන්ලෝඩ් වුණා මම ඔයාලට එවන්නම්. සමහරුන් ඩවුන්ලෝඩ් කරගන්න වෙලා යයි.
පොඩි වෙලාවක් යයි නේ අපිට. හරි චෝටි ඔන්න ඩවුන්ලෝඩ් කරපු එකත් ඔයාලට එයි දැන්. සමහරුන්ගේ ඉස්කෝලවල නම් දීලානේ. හරි මං හිතන්නේ ආව හැමෝටම දැන්. ආපු නැති කෙනෙක් ඉන්නවද බලන්න. ආවේ නෑ සර්. ඔයා මොකද්ද පුතේ ඉන්න ගෲප් එක? ඔසිස් එකේ. ආවේ නැද්ද ඔසිස් එකට? ආවේ නෑ සර්. සර් ටියුටර් ගන්නවා නම් බොල්ගස් කමින් කොතනද? බොරලැස්කමුවෙන්ද? ඕ හරිතාගාරයෙන් ගන්න පුළුවන්. කොයි හරියද තියෙන්නේ? බෙල්ලන්විල පන්සලයි මස් බෙල්ලන්විල පන්සල පහු කරගෙන බෙල්ලන්විල පන්සල හරිය. පන්සල ගාව. ඒක පහු කරලා චුට්ටක් හරි. තියෙනවා හරිතාගාරය. ඒ කියන්නේ දෙහිවල පැත්තටද නැත්නම් දෙහිවල බොරලැස්කම පැත්තටද? දෙහිවල පැත්ත. දෙහිවල පැත්ත. දෙහිවල පැත්ත. බොරලැස්කම ඉඳලා යනකොට ටියුටර් කීයක් වෙනවද? මොකද්ද? ටියුටර් කීයද? ටියුට් එක රුපියල් 100ක් වෙනවා. පන්ති නැත්නම් පන්ති ෆීස් ගෙවනවා නම් Thank එතෙන්ට you. පන්ති ෆීස් එතෙන්ට ගෙවනවා නම් ටියුට් එක හම්බ වෙනවා. ආයතනයකට යනවා නම් පන්ති ෆීස් එතෙන්ට ගෙවලා ටියුට් එක ගන්න අම්මලාට ඒක ලේසි වෙයි. හරි. සර් එකේ 1 අභ්‍යාසය දෙවෙනි එකත් කරන්න ඕනේද? නෑ හරි දැන් ටියුට් හම්බෙලානේ තියෙන හැමෝටම නේද? මම පළවෙනි එක කරලා පෙන්නන්නද? සර් අද ඔසිස් එක කරලාද? ඔව්. හරි පැටියෝ. දැන් වෙලා
දැන් ලබන සතියේ ඉඳලා ඔන්න අච්චුපත නැහැ කියන්න බෑ. කිව්ව ගමන් ගාන හදන්න ඕන. හරිනේ? හොඳයි. දැන් ඔන්න පළවෙනි රූපේ. මම රූපත් එක්ක කතා කරා යන්න. ඔයා මේ පෙරලගෙන ඉන්න ඕන දැන් මේ වෙනකොට අච්චුපතේ 4 වෙනි පිටුව. පළවෙනි රූපේ තියෙන චූටි මොකද්ද? ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක්. දැන් ත්‍රිකෝණය ගත්තාම ත්‍රිකෝණය සලකනකොට මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් තියෙන්නේ. හරි නේද යාගේ සමමිතිකාක්ෂය? හරි. එහෙනම් ඔයාට ලියන්න පුළුවන් A කියලා. ගැළපෙන අයමනේ ලියන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාට ලියන්න පුළුවන් B. B කියලා තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක්. ඔයා දන්නවා ඍජු කෝණාශ්‍රවල මෙතනින් සමමිතිකාක්ෂයක් යනවා. එහෙනම් B කියලා ලියන්නත් පුළුවන්. ඊට පස්සේ C. ඒක අපිට ඇහැට හුරු රූපයක් නෙමෙයි නේද? කිරිබත් කැටයක් වගේ නේ. ඒකෙත් හැබැයි ඔයාලට තේරෙනවා නේද? මෙතනින් නැවුවොත් නැවෙනවා. එහෙනම් C සමමිතිකාක්ෂයක් තියෙනවා. හැබැයි බලන්න D දිහා. D හරි වෙනස්. හරි අමුතුයි. මොකක්ද මේ රූපෙට කියන නම? කාටද මතක? ට්‍රපීසියම්. මේ රූපයේ ට්‍රපීසියම. රේඛා දෙකක් නේද? සමාන්තරයි. සමාන්තරයි ට්‍රපීසියම. මෙයාට සමමිතිකාක්ෂයක් නැහැ. D ලියන්න බෑ. E ඊගේ ගහලා තියෙන්නේ රේඛාව චුට්ටක් වැනිලා වෙරි රේඛාවට වෙරි වගේ ඇද වෙලා. එළියින්න බෑ වෙලා. මෙහෙම තියෙන්නේ නේද? එහෙනම් අපිට E ගන්නත් බෑ. F මම පෙන්නුවා. F මම අර කපලා පෙන්නුවා නේද? නැවුවා මම ඍජු කෝණාශ්‍රයක් වලට පෙන්නුවා. මෙතනින් හැඩේ වර්ගඵලයේ සමානයි අපි කතා කරා. හැබැයි මේක සම්මිතිකාක්ෂයක් නෙමෙයි කියලාත් අපි කතා කරා. එහෙනම් අපිට F ගන්නත් බෑ. G ගේ තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක්ද සමචතුරාශ්‍රයක්ද බලන්න. කොටු 6 6 තියෙන්නේ චූටි. කොටු කීයද තියෙන්නේ? 6 6 නේද? ඒ කියන්නේ එතන ඉන්නේ සමචතුරාශ්‍රයක්. බලන්න මේ පැත්තට කොටු 6යි මේ පැත්තට කොටු 6යි. සමචතුරාශ්‍රයක නම් සමමිතිකාක්ෂයක් මෙතනින් තියෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් G හරි කියලා. H ට ගියාම H තියෙන්නේ අමුතු හැඩයක් වුණත් H තියෙන්නේ අමුතු හැඩයක් වුණත් නේද? මෙන්න මේ වගේ නියාගේ හැඩේ H ඒ වගේ හැඩයක් තිබ්බා වුණත් චූටි නේද? එයා අපිට පේනවා එක උඩ එක නමා ගන්න පුළුවන් වෙයි කියලා. මෙතනින්. ඔව්. එහෙනම් H උත් හරි. ඊට පස්සේ I බෑනේ බැලු බැලමට පේනවනේ I බෑ. J වෘත්තයක් නේද? කේන්ද්‍රයෙන් ගිහිල්ලා කියන්නේ J අනිවාර්යෙන් අනන්ත ප්‍රමාණයක් තියෙන කෙනෙක් J පුළුවන්. K බලන්න K ගේ තියෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර වගේ හැඩයක් නා. වක්‍ර රේඛා තියෙනවා. හැබැයි එහෙම තිබ්බත් උඩයි යටයි දෙකම එක වගේ නේද පුතේ? ඔව්. එහෙනම් එක මතක හිටිනම. I එහෙමයි. එලුත් එහෙමයි. අන්තිම එක L එහෙමයි. එයාගේ තියෙන හැඩෙත් ටිකක් වෙනස් වුණාට එයා සමමිතිකව නවා ගන්න පුළුවන් K සහ L. ඔන්න ඔය ටික තමයි තියෙන්න ඕන. තමන්ට පුළුවන් තමන්ගේ හරි වැරදි මාක් කරගන්න. දෙවනි ගාන තුන්වෙනි ගාන තියෙන්නේ මේනික මොකක් කරගන්නද? දෙවනි ගාන තුන්වෙනි ගාන තියෙන්නේ රූප කපන්නනේ. ඒවා දැන් කරන්නේ ඒවා හෝම්වර්ක්. හරිද? හතරවෙනි ගාන දැන් අච්චුපතේ නම් මම ටියුට් එකේ නම් ඉඳ දීලා තියෙන්නේ මෙහෙමනේ. මෙතන 2 කියලා දාලා තියෙන්නේ. මේක 4 කරගන්න ටියුට් එකේ print එක තියෙනවා නම් ඔයාලා 4 කරලා හතරවෙනි ගානට උත්තර ලියමු දැන් අපි. දැන් අපි හතරවෙනි එකට උත්තර ලියමු. අපි හතරවෙනි එකට උත්තර ලියමුද? හාද? සර් එතකොට 2යි 3යි පොතේ ගෙදරදී කරන්න ඕනේද? ඔව් ගෙදරදී කරමු ඒවා. ඔයා වෙනම හෝම්වර්ක් පොතක් ගන්නවනේ.
ගෙදර වැඩ කරන්නේ හෝම්වර්ක් පොතේ පන්තියේ ලියනවා විතරයි අපේ පොතේ ලියන්නේ. එතකොට අපිට ටියුට් එකයි පොත් දෙකයි. එක පොතක් හෝම්වර්ක්. එක පොතක් සර් එක්ක හදන ඒවා ලියන ඒවා. සර් ඔව්. සර් මං දැන් ජොයින් උනේ අලුතෙන්ම යන්නේ සර් 6 වසරේදී ආවා. මග තියෙන්න බැරි වුණා මට. දැන් අපි මේ ඉන්නේ මං ඔව්. මේ මාසේ සල්ලි ගෙවන්න මේ අම්මා එනවා කිව්වා මේ අනේ හරි සල්ලි ගෙවන එක හදිස්සි නෑ චුට්ටක්වත් අපිට. සර් ටියුට් එකේ දොක් කරන්නේ. ටියුට් ඔයාලට ටියුට් එකක් ආවේ නැද්ද ගෲප් එකට? ආවනේ. සර් ඔව්. ගණිතය CR පොතක්ද ගන්න ඕනේ? ඒක තමන් කැමති එකක්. CR ඔයාට ඉඩ තියෙනවනේ පුළුවන් නම් CR එකක් ගන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ. හරි සර්. දැන් චූටි අපි මුලින් සමමිතිය පාඩම කතා කරා. අර බබෙක් කියවනේ ක්ලාස් ෆීස් කියවන එක චූට්ටක් අහගන්නකො. ක්ලාස් ෆීස් ඔයාලට හරිද? පළවෙනි දවස් 10 ඇතුළත ගෙවන්න පුළුවන් නම් හොඳයි. මාසේ මුල් දවස් 10 ඇතුළත. හැබැයි සමහර අම්මලාට තාත්තලාට පඩි හම්බෙන්නේ 20නේ. සමහර අම්මලා තාත්තලාට පඩි හම්බෙන්නේ 25නේ. ඒකින්ද මම කවදාවත් ළමයෙකුට ලින්ක් එක එවන්න නැතුව ඉන්නවත් ගෲප් එකෙන් අයින් කරන්නවත් නැහැ. Tamanට පහසු වෙලාවක ගෙවන්න. පුළුවන් හැමෝම මුල් දවස් ටිකේ ගෙවන්න. අම්මලා තාත්තලාට පස්සේ පඩි හම්බෙන අය පස්සේ ගෙවන්න කමක් නැහැ. හරිද? හරි. සිග්මා එකෙන් ලොග් වෙද්දි බැරි වෙනවා මොකද සිග්මා වෙබ්සයිට් එකෙන් ලොග් වෙද්දි නම් කලින් පේමන්ට් කරලා තියෙන්න ඕන. ඒකින්ද සිග්මා එකෙන් ලොග් වෙනකොට ඒක කලින් කරලා ඉන්න ඒක මට වගේ කියන්න බැරි දෙයක්. හරිනේ? Zoom එකෙන් එනකොට මම එයාලට කියලා තියන්න. සර් කලින් ටිකට මොකද්ද කරන්නේ? දැන් අපි හදන්නේ අන්සර් ඔයාලට ටියුට් එක හම්බෙලා නේද තියෙන්නේ දැන්? නෑ සර් ටියුට් එක ගෲප් එකේ තියෙනවනේ PDF එක ආවනේ. ගණිතය අච්චුපොත සර් අච්චුපත ආවා අච්චුපතට කලින් PDF එකකුත් ඇවිල්ලා ඇති. තව නිකන් තවත් ඒ වගේ එකක්. හරි සර් බලන්න. හරි. එතකන් දැන් අපි කරන්නේ අච්චුපතේ එකක්. අච්චුපතේ පස්වෙනි පිටුවේ යටම ගාන. ඒ කියන්නේ අංක 4 වෙනි ගානට උත්තර ලියන්න දීලා තියෙන්නේ. මම උත්තර කියන්නම්. දැන් ඔයාලා ලියන්න එතකන්. සර් ඒක පොතේ පිටපත් කරගන්න කියලා අපි ඒක කරන්න ඕනද? පිටපත් කරන්න ඕනේ අංකේ දාලා හරි වැරදි දාන්න. අංකේ දාලා හරි වැරදි දාන්න. හරි සර්. වෙලා යනවනේ. අංකේ දාලා හරි වැරදි කරන්න. සර් කලින් ටිකට ඉඩ තියලා දැන් කරන්නද මේ ගාන? හා කලින් ටිකට ඉඩක් තියන්න දෙයක් නෑ පුතේ මේක විතරයි දැන් අපි ලියන පොතේ ලියන්නේ මේක විතරයි ලියුවේ දැන්ට. ඉතුරු ඔක්කොම ටියුට් එකේ ලියන්නේ. එක රූලක් තිබ්බහම ඇති. පස්වෙනි එකට ලියන්න. අනිත් අපි ටියුට් එකේ ලියුවේ. සර් දැන් 4 වෙනි එකත් ලියන්න ඕනේ මේ ටියුට් එකේ නේද? ඔව් ටියුට් එක තියන අය ඒකේ හරි වැරදි දාන්න දැනට. ටියුට් එක නැති අය එයාලා ලියන පොතේ දැන්ට කරන්න.
ඉක්මන් කරමු. පැටව් දැන් Zoom එකෙන් අදාපු අයට ඉරිදා පන්තියේ link එකත් එයි. එතකොට ඉරිදට එන්න ඕනේ නැහැ. ඉරිදා කරන්නේත් මේ පාඩමමයි හරිද? දවස් දෙකෙන් එකකට ආවහම ඇති. ඉරිදා සර් ඉරිද කීයටද තියෙන්නේ සර්? 5 ඉඳලා 7 වෙනකම්. හරි සර්. කැමති නම් ඒකට දිගට මෙන්න, කැමති නම් මේකට දිගට මෙන්න. දෙකෙන් සර් රෑද උදේද? රෑ. සර් ඔව්. සර් මම දැන් අද පාඩම මගහැරුණා ටිකක් මම මේ ඉරිදැවිලා අනිත් දවස් ටිකේ සෙනසුරා දෙන්න. හා. හරි සර්. සර් ආස්තරය කියන්නේ මොකද්ද? මොකද්ද? ආස්තරය කියන්නේ ආස්තරය. ඔව් සර්. ආස්තරය කියන්නේ කපල එළියට ගත්ත කොටසක්. ඒ හැඩයකට යම්කිසි හැඩයකට වෘත්තාකාර ආස්තරයක් නම් වෘත්තාකාර හැඩයකට කපල එළියට ගත්ත කොටසක්. හරි සර්. හරි. දැන් මම කරනවා. දැන් ඔයා බලන් ඉන්න කියුටි. හාද? දැන් ඔන්න ඔයා හොඳට අහගෙන ඉන්න, හොඳට බලාගෙන ඉන්න මම කරලා පෙන්නනවා. හරිද? හරි. ඔන්න ඔයාගේ අච්චුපතේකනේ අපි දැන් කරන්නේ. අපි දැන් මේ කරන්නේ ඔයාගේ අච්චුපතේක. ගන්නකො ඔයත් අච්චුපත මාත් අච්චුපත ගන්න. පළවෙනි එක. පාත සඳහන් ප්‍රකාශයේ අභ්‍යාස පොතේ පිටපත් කරන් මං කිව්වා පිටපත් කරගන්න ඕනේ නැහැ කියලා වෙලාවක් යන හින්දා නේද? හරි. හරි ලකුණද වැරදි නම් වැරදි. ද්විපාර්ශ්වයක සමමිතියක් රූපයක පළවෙනි එක.
සමමිතිකාක්ෂයේ දෙපසින් වූ කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වේ. මම නෝට් එකේ මේක දුන්නානේ. ඒකින්ද 4 1ට හරි. දෙක ද්විපාර්ශ්වික සමමිතික රූපයට සමමිතිකාක්ෂ එකට වැඩියෙන් තිබෙන අවස්ථා ඇත. වෘත්තය අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් අපරිමිත ප්‍රමාණයක් තියෙනවා කියලා අපි කතා කරා. වෘත්තාකාර ආස්තරයක කියන්නේ වෘත්තයක් හැටියට කපාගත්ත එක සමමිතිකාක්ෂ ගණන සමචතුරස්‍රාකාර ආස්තරයකට වඩා වැඩිලු. ඇත්ත නේන්න. සමචතුරස්‍රය 4යිනේ තිබ්බේ. 4 වෙනි කෙනා ද්විපාර්ශ්වික සමමිතික රූපයකට තිබිය හැකි සමමිති අක්ෂ ගණන එකයිලු. ඕන තරම් තියෙන්න පුළුවන්. බොරුනේ. 5 වෙනි කෙනා සමමිතික අක්ෂ දෙකක් ඇති සමමිතික රූපයක්. එක් සමමිතික අක්ෂයක් ඔස්සේ කපා කොටස් දෙකකට වෙන් කළ විට ලැබෙන එක් කොටස සමමිතික වේ. ලැබෙන එක් කොටස සමමිතික වේ. මේක චුට්ටක් වෙනස්. මොකක්ද? දැන් අර අඩිත් ටික අපි කියපුවාමයි තියෙන්නේ. මේක චුට්ටක් හිතන්න දීලා. සමමිතික අක්ෂ දෙකක් තියෙන තල රූපයක්. එක් සමමිතික අක්ෂයක් ඔස්සේ කැපුවාම පැහැදිලිද? ලැබෙන එක් කොටස් සමමිතික වේ කියලා කියනවා. ඒ කියන්නේ සමමිතික අක්ෂ දෙකක් දැන් ඔතන දෙකක් ඇති කියලා කියන්නේ දෙකක් විතරක් ඇති කියන එක. එහෙම හිතන්න ඕනේ. නැත්නම් විභාගයේ නම් ඕම එකක් දෙන්න බෑ. සමමිතික අක්ෂ දෙකක් ඇති නැත්නම් දෙකක් පමණක්. දැන් මෙතන දෙකක් පමණක් කියලා දීලා නැහැ. දෙකක් ඇති කියලා දුන්නොත් දෙකක් ඇති කියන්නේ තුනක් තියෙන කෙනාගෙන් දෙකක් තියෙනවා නේද? හරිද? එහෙම කිව්වොත් නම් කෙනෙක් එහෙම හිතුවොත් නම් මේකට දාන්න වෙන්නේ වැරද්ද. සම්මිතික අක්ෂ දෙකක් තියෙනවනේ වෘත්තයේ. ඒක එහෙම කැපුවොත් ඉතුරු සම්මිතික වෙන්නේ නැහැ. නේද? හැබැයි ඒ වගේ එක සම්මිතික අක්ෂයක් හරි තියෙන අවස්ථා තියෙන්න පුළුවන්. මේක තනින් තැනට වෙනස් වෙන එකක්. හැබැයි මේකෙදි අපිට කියන්නේ මේකෙදි දෙකක් විතරක් තියෙන එකක් ගැන කියලා හිතන්න. දෙකක් විතරක් තියෙන එකක් ගැන කියලා හිතන්න. ඔයාලා චූටි හරිද? එහෙම හිතුවාම එහෙම කපන කෙනෙක් ආපෞට එයාට සමමිති අක්ෂ තියෙනවා. ආපෞට සමමිතික අක්ෂ තියෙනවා. බලන්න දෙකක් තියෙන අය සමමිතික අක්ෂ දෙකක් තියෙන අය අඩුම ගානේ කල්පනා කරන්න. අඩුම ගානේ සමමිතික අක්ෂ දෙකක් තියෙන කෙනෙක්. දෙකක් තියෙන කෙනෙක්. අඩුම ගානේ මේ දෙකක් තියෙන කෙනෙක්. හරි. ඒ කියන්නේ ඍජු කෝණ ආශ්‍රයෙන් මේ රේඛාවක් ඔස්සේ කපලා ගත්තාම ආයෙත් දෙකට බෙදෙනවනේ. හැබැයි පුතේ මම කලින් කිව්ව විදිහට මේ ත්‍රිකෝණයක් වගේ සමමිතික තුනක් තියෙන අවස්ථාවක්. ඒකෙදි ආයෙ එන කැලේ සමමිතික වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. දෙකක් විතරක් තියෙන අවස්ථාවල නම් මේක හරියි. හරිද? දෙකක් ඇති කියලා කියන්නේ දැන් ගාණේ අවුලක් තියෙනවා. ඒකින්ද දැන් මේක ඇත්තට විභාගෙදි මේ ප්‍රශ්නය ආව නම් හරි දාපුවායටත් හරි දෙන්න ඕන, වැරදි දාපුවායටත් දෙන්න ඕන. මොකද දෙකක් ඇති. ඇත්තටම හරි උත්තරේ මේකට. ඇත්තටම හරි උත්තරේ අර විදිහට හිතුවොත් වැරදි. උට්ටක් ඉස්කෝලේ ටීචර්ත් එක්ක කතා කරලා දාන්න. අච්චු පුතේ සමහර තැන්වල ඒ වගේ අඩුපාඩු තියෙනවා. නෑ මම දාපු උත්තරේ වැරදි. ඔව් ඔයා වැරදි දාන්න නැති දෙකක් ඇති කිව්වම දැන් ත්‍රිකෝණේ මේකේ දෙකක් තියෙනවනේ. සමහර ළමෙක් එහෙම හිතනවා මේකේ දෙකක් තියෙනවනේ. තුනක් තියෙනවා කියන්නේ දෙකක් කොහොමද තියෙනවනේ. තුනක් තියෙනවා කියන්නේ දෙකක් කොහොමද තියෙනවා. හරිද? අපිට එහෙම හිතන්න උගන්වන පාඩම් තියෙනවා ඉස්සරහට. ගණිතයට අනුව බැලුවම දෙකක් ඇති කියන්නේ තුනක් තියෙන කෙනාගේ දෙකක් තියෙනවා. නේද? තුනක් තියෙන කෙනාගේ දෙකක් තියෙනවා. එහෙම හිතලා මේ වගේ රූපයක් ගැන හිතලා එහෙම හිතන කෙනෙක් වැරදි දාන්න පුළුවන්. හැබැයි දෙකක් විතරක් තියෙන ඒවා ගැන හිතුවොත් නම් හරි. ඒක චුට්ටක් තමන්ගේ පාසලේ ගුරුවරයාත් එක්කත් කතා කරන්න පාඩම් කරනකොට. එයා කියන එක හරි කියන එක නෙමෙයි. එතකොට එයා කියනෝනේ මේක කරන්න කියලා. එතකොට විභාගෙට එයා ඒ වගේ ඒවාට හරි දෙනවා. හරිද? සාමාන්‍යයෙන් රජයෙන් තියෙන එකක් නම් මොකද ගොඩක් ඉස්කෝලේ පේපර් හදන ඉස්කෝලේ ගුරුවරු රජයෙන් තියෙන පේපර් එකක නම් පේපර් හදද්දි සැලකිලිමත් වෙනවා. දෙකක් පමණක් ඇති කියන වචනේ දෙන්න.
එහෙම වුණොත් දෙකක් පමණක් නම් මේකට උත්තරේ අනිවාර්යයෙන්ම හරි උත්තරේ එන්න ඕනේ. එහෙමයි ඒකේ කතාව. හරිද? ඒක එහෙමයි වෙන්නේ. ආගේ දේ බවුව මුරන්නේ මයික් ඔෆ් කරන් ඉන්න ඕන. හරි. හරි. අපි දැන් යන් ඊළඟ එකට. චූටි ඊට පස්සේ අපිට කියන්නේ මොකක්ද දන්නවද? ඊට පස්සේ අපිට කියනවා මේ රූප අඳින්න පුරුදු කරනවා. ඊළඟට මොකක්ද දන්නවද කරන්නේ? එහෙම රූපයක් අඳින හැටි. එහෙම රූපයක් හදාගන්න නම් හරි ලේසි. මම ඔයාලට පෙන්වන්නද එහෙම රූපයක් ලේසියෙන් හදාගන්න විදිහක්. ඔන්න බලන්න. ඔයා මේ ඕන මේ මම කලින් කපපු රූපෙමයි ගත්තේ නේ. මේ කොළ කැල්ල ගත්තා. අරගෙන නවනවා. හරි. මෙහෙම එක තැනකින් යන විදියට මෙහෙම නවලා හරි තැනක් හොයාගෙන හරි හොයාගෙන ඊට පස්සේ මට පුළුවන් මෙයාව කපන්න. දැන් පුතේ මේ එන රූපේ අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? සමමිතික වෙනවා නේ. දැක්කද? මෙන්න මේ වගේ අපිට කපා ගන්න හරි ලේසි. කපන්න හරි ලේසි. කතුරෙන් ගත්තා ටික් ගාලා මොකක් හරි ඇඩයක් කපපු ගමන් දැන් බලන්න. දීපාර්ශ්විකව මොකද වෙන්නේ යාලා? සමමිතිකයි. හොඳයි. සමමිතික අක්ෂ ගාන අපි නවන ගානත් එක්ක තීරණය වෙනවා. අඩු වැඩි කරගන්න පුළුවන්. නවන ප්‍රමාණය මෙනිකේ අඩු වැඩි කරගත්තාම ඔයාට ඒක තීරණය කරගන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට ඔයා කොහොමද දැන් මේක අඳින්නේ? කපන එක නම් ඇති දෙයක් නෑනේ. කපන එක නම් ඇති දෙයක් නෑ. ඔයාට කවුරු හරි අඳින්න කිව්වොත් මොකද දන්නවද කරන්නේ? ඔන්න බලන්න. මට එකකින් කොටු රූල් පතක් නෑනේ මෙතන බෝඩ් එකේ. මම මේකින් කොටු ඇඳ ගන්නවා. හාද? බලන්න. ඔයාට කොටු රූල් පතක් තියෙන හින්දා ඔයාගේ කොටු මට වඩා පිළිවෙල හින්දා පුතේ මට වඩා ලස්සනට රූපේයි. ඔයාගේ වැද වෙන්නේ නෑනේ. හරි. ඔන්න පුතේ මුලින්ම මොකද්ද දන්නවද කරන්නේ? මුලින්ම මම ඇඳ ගන්නවා සමමිතික අක්ෂය. දැන් මම ඔයාලට කැමති එකක් දැනින්න දෙන්නේ. ඉස්සෙල්ලාම මොකද කරන්නේ අපි? සමමිති අක්ෂයක් ඇඳ ගන්නවා. මම මේකට එහෙම තදීරකින් අඳින්නේ පේන්න. ඔයා කඩේලකින් අඳින්නේ නැහැ. නැත්තම් පේන්නේ නැහැනේ. සමමිතික අක්ෂය කඩේලකින් අඳින්න. හරිද? දැන් මොකද දන්නවද කරන්නේ? මේ මැද ඉඳලා වම් පැත්තට කොටුවක්. මම මෙතන මේ කොටි දෙකක් මෙතනින් මේ තැන් වලින් තියාගෙන යනවා. තිත්. හරි. මම මොකද කරේ මේ තැන් වලින් තිත් තියාගෙන ගියා. පුළුවන් නේද? ඉරක් ගැහුවා. එක රූලේ තැන් වලින් තිත් තියාගෙන ගියා. පුළුවන්ද බැරිද? පුළුවන්. හැම කොටුවක් ගාවම තිතක් තියන්න ඕනද? එහෙමත් නැහැ. මම මේ මෙතන මේ රූලේ තිබ්බා මේකේ තිබ්බේ නෑ. මේකේ තිබ්බා. මේකක තිබ්බේ නෑ. ඒ වැරදිලා නෙමෙයි වට ඕන නම් එහෙමත් පුළුවන්. දැන් තමයි වැඩේ තියෙන්නේ. දැන් බලන්න මුලින්ම මම මෙතනනේ තිබ්බේ. අක්ෂය ඉඳලා කොටු කීයයිද? 1යි. අක්ෂය ඉඳලා කොටුවක්. එහෙනම් අක්ෂය ඉඳලා අනිත් පැත්තට කොටුවකින් තියෙනවා. ඊළඟ තිත තියෙන්නේ කොටු දෙකකින්. ඊළඟ එකේ නෑ තියන්නේ. ඊළඟ එකේ එකකින් මාත් තියනවා එකකින්. ඊළඟ එකේ දෙකයි මාත් තියනවා දෙකකින්. ඊළඟ එකේ තුනකින් මාත් තියනවා තුනකින්. ඊළඟ එකේ තුනකින්
මාත් තියනවා 3කින්. ඊළඟ එකේ එකකින් මාත් තියනවා එකකින්. ඊළඟ එකෙත් එකකින් මාත් තියනවා එකකින්. දැන් යා කරනවා මෙයාලා. මේ පැත්ත බලන්න ද්විපාර්ශ්වික සමමිතික නැද්ද ඒ රූපය? සමමිතිකයි නේද? තේරුණා? තේරුම් නැති අය තේරුණා මදි අය කවුද ඉන්නේ මේක? මේ වෙච්ච දේ තේරුණා මදිස මොකක්ද ඒ උනේ? අපි නෝට් එක ලියාගෙන බලමු. නෝට් එක ලියාගෙන බලමු. අපි මේ කරන්න යන්නේ රූපාන්දින්න. ඔයාට ලේසි කොටුල් පදක් තියෙනවනේ. කොටුල් පදක් තියෙනවනේ. හරිද? ද්විපාර්ශ්වික තල රූප නිර්මාණය කියලා කියනවා ක්‍රියාකාරකම 4 ක්‍රියාකාරකම 5 කියලා මම හිස්තැන් දෙකක් දීලා තියෙනවා ටියුට් එකේ. මොකද්ද ක්‍රියාකාරකම 4 ක්‍රියාකාරකම 5. ඒකේ දීලා තියෙන්නේ පළවෙනියටම මේ වගේ එකක් කපලා අලවන්න. මේ වගේ එකක් කපලා අලවන්න. මම දෙවෙනි ක්‍රියාකාරකමත් ඔයාලට කරලා පෙන්නන්නම්. දෙවෙනි එකත් ඔන්න කරලා පෙන්නනවා. මොකක්ද දන්නවද? මේ වගේ කොලයක් මම ගන්නවා. අරගෙන සර් නාන්න යන්නේ අද. අරගෙන තීන්ත ගන්නවා චුට්ටක්. ඔයාගේ අඳුම් තෙමා ගත්තොත් තීන්ත වලින් මම වගේ කියන්නේ නැහැ. ඔන්න දැන් මම කිව්වා. තීන්ත අරගෙන මොකද කරන්නේ? මෙන්න මෙහෙම තීන්ත ටිකක් මේ කොලේ උඩට දානවා. හරිද? ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ කොලේ යම් අක්ෂයක් ඔස්සේ නවනවා. ඊට පස්සේ චුට්ටක් වෙලා තියලා හොඳට නවලා මේව අල්ලන්න. හරිද? හොඳට නවලා මේව කරගන්න. චුට්ටක් වෙලා තියලා දැක්කද? එයාට දීපාර්ශ්වික සමිතියක් තියනවද නැද්ද? තියෙනවා සර්. හරි. ඔන්න ඒක ක්‍රියාකාරකමක්. හරි නේද? ඔන්න ඔය විදියට චූටි අපිට පුළුවන්කමක් තියෙනවා ක්‍රියාකාරකම් දෙක නම් කරන්න. හාද? හරි. දැන් ඊළඟට මම යන්නේ බිම වැටිච්ච තින්ත චුට්ටක හිදාන්න. එහෙමත් වෙනවනේ නේද? ආ. මොන නොවි බෑනේ. අපි තාම චූටි ළමයි නේද? ඔය තින්ත අලුත් ඇඳුමක් නම් ඇඳගෙන මේ වැඩේ කරන්න එපා. සර් අපි ඒක කොලයක මේ කරේ ඉවරලා මේ ටියුට් එකේ අලවනවද? ඔව්. සර් චූටි කොලයක කරන්න. ඔයා ගොඩාක් ගන්න එපා. තින්ත චුට්ටක් හොයා ගන්න. චුට්ටක් ඇති බින්දුවක් දාලා කරන්න. සර් ඔව්. සර් මේ පෙළ පොතේ තියෙන එක නේද ක්‍රියාකාරකම 4යි 5යි කරන්න ඕනේ. ඔව් පෙළ පොතේ තියෙනවා. මම කරලත් පෙන්නුවානේ දැන් පෙළ පොතේ දෙක තියෙනවානේ. ඒ අංක දෙක අපි කරමු. හරි. සර් එතකොට 1 2 3 ඒව ඕනේ. හරි. මේ දෙක විතරක් කරමු. හා. හරි. දැන් මම කියලා තියෙන කිව්වා නේද මේක අඳින විදිය?
මොකද ඉස්සෙල්ලම කරන්නේ සමමිතික තල රූපයක් අඳින්න කිව්වම කවුරුරේ මොකද ඉස්සෙල්ලම කරන්නේ? සමමිතික අක්ෂයක් අඳිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? Tamanට කැමති කැමති වලින් තියාගෙන යනවා. ඊට පස්සේ බලනවා ඒ රූලෙදි සමමිතික අක්ෂයෙන් කොච්චර දුරකින්ද තිබ්බේ අනිත් පැත්තේ ඒ දුරෙන්ම ගන්නවා. ඊළඟ එකේදි කොච්චර දුරක්ද මේ දුර මාර්ගකට ටික තියලා සරල රේඛාවලින් මෙහෙම යන්න එපා. සරල රේඛාවලින් යා කරනවා. සරල රේඛාවලින් යා කරනවා. කරන්න ඕන මොකක්ද කියලා මේකේ දීලා තියෙනවා. පුතේ මේ තියෙන ටික වලට මොකක්ද දන්නවද අපි කියන්නේ? ශීර්ෂ ලක්ෂ. මොනවා කියලාද කියන්නේ? ශීර්ෂ ලක්ෂ. ඇයි මුළුනේ තියෙන්නේ? ඒවට අපි කියනවා ශීර්ෂ ලක්ෂ. මොනවද? ශීර්ෂ ලක්ෂ කියලා කියනවා. ටියුට් එකේ තියෙනවා එකක්. ටියුට් තියෙන අය ටියුට් එකේ මැද්දෙන් සම්මිතික අක්ෂයක් ඇඳලා ඒක කරන්න. ටියුට් එක නැති පැටව තමන්ගේ ලියන පොතේ කරන්න. ඔයාගේ තියෙන්නේ කන්ට්‍රෝල් පතක්නේ. ඔයාට පුළුවන් නේ. පටන් ගන්න. ඉස්සෙල්ලම සම්මිතික අක්ෂය ගහන්න. ඒක කඩේරකින් ගහන්න. සම්මිතික අක්ෂය කඩේරකින් ගහන්න පැටියෝ. සර් අපිට මේක අඳින්න පුළුවන්ද අපේ ලියන පොතේ? පුළුවන්. ඉස්සෙල්ලාම සමමිතික අක්ෂය අඳින්න. ඊට පස්සේ කොටු ගැන තියමු. ඇහුන්නේ නැහැ පුතේ? ටියුට් එකේ තියෙන අර ටියුට් එක තියෙන අයට ටියුට් එකේ කරන්න පුළුවන්. ටියුට් එක නැති අයට තමන්ගේ ලියන පොතේ කරන්න පුළුවන්. ටියුට් එක නැති අයට තමන්ගේ ලියන පොතේ කරන්න පුළුවන්. සර් ටියුට් එකේ තියෙන ක්‍රියාකාරකම හතරට කරන්න තියෙන්නේ සර් අර මේ කොලයක් නමලා මේ හැඩතල අපන එක. නමන එකනේ. ඔව්. සර් මම ටියුට් එකේ ලියන්න ඕනේම වෙනම නෝට්බුක් එකක ලියාගත්ත. ඒ කියන්නේ එහෙම තමයි කරන්න ඕනේ. ඔව්. එතකොට සර් මේ ඔය දැන් අඳින්න යන එකත් සර් ඒකෙම ලියාගෙන පස්සේ මේ ටියුට් එක හම්බුනහම ඒක අඳින්නද? හරි. සර් ඔව්. 4යි 5යි දැන් කරනවද? නෑ 4යි 5යි කරන්නේ නැහැ චූටි මේ රූපය අඳින එක කරන්නේ 4යි 5 ගෙදර. හරි සර්. ඒක කරන්නේ ක්‍රියාකාරකම් 4 ටියුට් එකේද? ඈ? ඔව්.
හරිද? හරි සර්. ඒක තේරුම් නැති අය ඉන්නවද කවුරු හරි පැටියෝ? ඒක පැහැදිලි මදි අය ඒ කරපු රූපය අඳපු හැටි? නෑ සර්. නෑ කියන්නේ කොහොමද ඔයා? මං අහන්නේ දන්නේ නැති කෙනෙක්. සර් බෝඩ් එකේ ඇඳලා තියෙන එකද මේ ටියුට් එකේ අඳින්න ඕනේ? ඔව් ඒක හරි. ඔයාලට කැමති වෙන එකක් ඇඳලා කමක් නැහැ. දැන් මෙන්න මෙහෙම වුණොත්. දැන් මෙන්න මෙහෙම වුණොත්. හරිද? විභාගෙට ඔයාලට දීලා තියෙනවා. මෙහෙම එකක්. පේපර් එකේ කොටු නැහෙනේ. එයාලා මෙහෙම කොටු ගහලා කොලේක නැත්නම් මේ පේපර් එකේ කොටු ඇඳලා ඇඳුනා එක කොටු ඇඳලා එයාලා ඔයාලට දෙනවා මෙන්න මෙහෙම. සමමිතික අක්ෂයක් වෙන්නයි. සමමිතික අක්ෂයක් වෙන්නනවා. වෙන්නලා එයා අඳිනවා. කොහොම එකක් එයා ඇඳොත් එහෙම එකක් ඔයා ඇඳොත් මොකක්ද දන්නවද කරන්නේ? දැන් එයාට එහෙම එකක් ඔයාට දීලා එයා කියනවා හරිද? එහෙම එකක් දීලා එයා ඔයාට කියනවා මෙහෙම කරන්න. මොකක්ද දන්නවද එයා ඔයාට කියන්නේ? මේක සම්පූර්ණ කරන්න කියනවා. එතකොට මොකද කරන්නේ නම් බලනවා. මෙතන නම් එකකින් මෙතන තව එකක් තියෙනවා. ඊළඟ එකේ කවුරුත් නෑ. අර අපි කලින් යන්නේ මේ වගේම. එයා ඇඳලා තියෙනකට මෙතන දෙකකින් තුනකින් නෑ. තුනකින් දෙකකින් එකකින් නෑ. ඔන්න දැන් පුළුවන්. ඔන්න ඔහොම චූටි අපිට පුළුවන්කමක් තියෙනවා ද්විපාර්ශ්වික තල රූපනේ දෙයා දීලා තිබ්බොත් අපිට සම්පූර්ණ කරන්නත් පුළුවන්. පැහැදිලිද ඒක? රූපය අඳින විදිය? කවුද? පැහැදිලි සර්. පැහැදිලි නැති අය ඉන්නවනම් කියන්න බය වෙන්න එපා. අද අලුතෙන් ආවේ කියලා පැහැදිලි නෑ කිව්වොත් උස්සලා පොලේ ගහයිද දන්නේ නැහැ. එහෙම වෙන්නේ නෑනේ. හරි. බය නැතුව කතා කරන්න. විනාඩියක් වෙනවා Tamanට අද පාඩම බලන්න තේරුම් නැති තැන් අහන්න.
හරි. දැන් පැටවුන්ට කතා කරන්න පුළුවන්. අද පාඩමේ මොකක් හරි ගැටලුවක් තියෙනවද? අපිට හැබැයි තව රූපයක් දෙකක් අඳින්න තිබ්බ අද පොඩ්ඩක් මුලින් සර් ඒ අච්චු පොත් තිබ්බේ නැති ප්‍රශ්නයක් ආවා. මුලින් මගේ පැත්තෙන් ප්‍රශ්නයක් ආවා නේද? අපිට සිග්මා එකෙන් ලොග් වෙන්න බැරි වුණා. ළමයි ලබන සතිය වෙනකොට අපි සිග්මා එක හදා ගන්න බලන්නම්. එතකොට සිග්මා එකෙන් ලොග් වෙන්න පුළුවන්. දැන් මට ඊළඟ පන්තියත් සිග්මා එකේ තියෙනවනේ. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සිග්මා එකෙන් අපිට පුළුවන් වෙයි මේ වැඩේ කරගන්න. සර් කැමති කට්ටියට මේ Zoom එකෙන් ලොග් වෙන්න පුළුවන්ද? සිග්මා කියලාට පුතේ අපිට පර්මිෂන් දෙන්නේ නැහැනේ Zoom එකෙන් ලොග් වෙන්න. හරිද? මම සිග්මා එකත් එක්ක කතා කරගන්නම් කැමති අයට සිග්මා එකෙන් ලොග් වෙන්න කැමති අයට Zoom එකෙන් ලොග් වෙන්න. හරිද? අද මම කතා කරගෙන ලබන සතියේ කියන්නම්. හරිද? මේ පණිවිඩය දෙන්නම්. ලබන සතියේ එනකොට මේ පණිවිඩය දෙන්නම්. හා සර්. සර් ඔව්. සර් ක්‍රියාකාරකම් 4 මේ තල රූපයක් ඇඳලා ඒක අලවන්නනේ තියෙන්නේ. ඉතින් සර් ඒක අපිට කොලයක ඇඳලා අලවන්න පුළුවන්ද? ඔව් කොලේක කපලා තමයි අලවන්න ඕන. අර මං කලින් හරි සර්. ඒ වගේ කපලා අපි අලවමු. හාද? හරි සර්. කාට හරි අද දවසේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න අද අලුතෙන් ආවේ කට්ටිය අලුත් අවුරුද්දට පන්තියේ මොකක් හරි අවුලක් වුණා නම් Tamanට වෙනස් විය යුතු දෙයක් තිබ්බනම් කියන්න බලන්න. සර් Zoom එකෙන් කරනකොට අර සිග්මා එකෙන් හදලා තියෙන එකට වඩා පැහැදිලි වගේ. පැහැදිලිද? ඔව් සර් ඒකේ අර කැඩි කැඩි නැතුව තනිකර මේ කියන එක නිකන් අපි සර් නැත්නම් අර සාමාන්‍ය ක්ලාස් එකකදී අහනවා වගේ ඇහෙනවා. එහෙමද? මම සිග්මා එකත් එක්ක කතා කරගන්නම් හැමෝටම Zoom දෙන්න ලබන සතියේ ඉඳලා. සර් ඔව්. මේ ද්විපාර්ශ්වික සම්මිතික තල රූපේ මැදින් ඇඳලා තියෙන මොකක්ද ඒකට කියන්නේ? සමමිතික අක්ෂය. හරි සර්. නෝට් එකේ දුන්නා මෙයා සමමිතික අක්ෂය. මේ තික් වලට අපි කියන මොනවද? ශීර්ෂ ලක්ෂ. මේ තික් වලට අපි මොනවද කියලා කියන්නේ? ශීර්ෂ ලක්ෂ කියලා කියනවා. හරි. දැන් මොනවද homework? අච්චු පොතේ හැම අභ්‍යාසයක් ඔක්කොම homework. ලබන සතියේ පන්ති පටන් ගන්නකොටම ඔයාට මොනවා හරි තේරුම් නැති දැන් තිබ්බනම් සර් කතා කරනවා. තමයි ප්‍රශ්න වල උත්තර දෙනවා. දීලා තමයි ඊළඟ පාඩම පටන් ගන්නෙ. ඔයා පුතේ පුළුවන් තරම් හොඳින් Tamanට පුළුවන් උපරිමයක් දක්වා වෙනම පොතක් අරගෙන homework පොත කියලා තියාගන්න. ඒක ලොකු වෙන තරමට ඔයාගේ වැඩ හොඳ වෙනවා. ඔයාගේ ලකුණු වැඩි වෙනවා. එහෙම කරමුද අද? හරි. වෙන ප්‍රශ්න තියන අය ඉන්නවද? එක්කෙනෙක් නම් කිව්වා මේක හොඳයි කියලා අනිකට වඩා. තව ප්‍රශ්න තියන අය ඉන්නව නම් කියන්න. නෑ. එහෙනම් මෙනික අපි අදට පන්තිය මෙතනින් ඉවර කරනවා. මට 10. සර් ඔව්. සුබලුත් අවුරුද්දක් වේවා. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන. සතුටුයි හැමෝමත් එක්ක මුලින් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් හදාගෙන අපි කරගෙන ගියා. ආපහු ලබන සතියේදී හම්බ වෙමු. අපි දැන් වැඩ පිළිවෙල හරිය ටියුට් තියනවා. ටියුට් එක ප්‍රින්ට් කරගෙන ඉක්මනට එතකොට ඉක්මනට වැඩ ටික කරගන්න පුළුවන්. සහ තියෙන ප්‍රශ්න මට කියන්න. ආපහු කියනවා ක්ලාස් ෆී සිග්මා කියනනම් පළවෙනි දවස් 10 ඇතුළත ගෙවන්න ඕන. අනිත් අය ගෙවන එක හොඳයි. හැබැයි කාට හරි ෆීස් ගෙවන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් මුල් දවස් 10 ඇතුළත සර්ට දැනුවත් කරලා ඒක හිමීට කරන්න.
මොකද අම්මලා තාත්තලා එක්කෙනෙක් දෙන්නෙක් මට කතා කරා. එතකොට මට ආයතන දැනුවත් කරලා තියන්න පුළුවන් මේ අයගේ පඩි මෙදාට තියෙන්නේ දැන මොකක් හරි කරලා දෙන්න කියලා කියන්න පුළුවන්. හානේ. ඒකින්ද පන්ති පීස් ගෙව්වේ නැහැ කියලා ක්ලාස් එකෙන් එන්න නැතුව ඉන්න එපා. පාඩම අපරාධෙන් අපි එහෙම නපුරු නෑ එච්චර ඈ. හරි. එහෙනම් ආයිබෝවන්. ආයුබෝවන් සර්. හරි. අලුතෙන් ආපු අයට අලුතෙන් ආපු අයට සර්ට මෙසේජ් එකක් එවන්නකො මොනවා හරි ප්‍රශ්න තිබ්බනම් ඈ. හරි.